ඉතිහාසය ලියවෙන්නේ නිදහසේ ගලා යන අලස සුගම සිදුවීම් වලින් නොව, මිනිසුන් යුද ප්‍රයාම ගලා යන රුධිර ගංගා සහ රුධිර මරණය සහිත මහා වික්‍රමයන් බොහෝමයක් හැසුරිනි. එබඳු වූ වීර ඉතිහාස කතාවක එක් පරිච්ඡේදයක් දැන් නිමා වී තිබේ. රුධිරය සහ මරණය සුලභ මේ දශක 3ක වකවානුව තුළ නැගෙනහිර ප්‍රදේශයේ ජන ජීවිතය යථාවත් කර නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ බරපතල වූ බිහිසුණු වූ වගකීම පැවරී තිබුණේ පොලිස් විශේෂ කාර්ය බළකාය වෙතටය. 1983 වර්ෂයේදී ආරම්භ කළ පොලිස් විශේෂ කාර්ය බළකාය කුරුළු යුද්ධයේදී තම ජවය මුළුමනින්ම මුදාහරිනු ලැබුවේ නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගෙනය. මෙතෙක ඔවුන්ගේ සංග්‍රාම උපක්‍රම LTTE සංවිධානය මුළුමනින්ම වික්ෂිප්ත කළේය. ජීවිතය නොව මරණය තෝරා ගනිමින් රටේ විජයග්‍රහණය වෙනුවෙන් නැගෙනහිරදී විශේෂ කාර්ය බළකාය කළ කැපකිරීම සදාම ස්මරණීයයි. 30 වසරක් පුරා පැවති කුරුළු යුද්ධයේදී පොලිස් විශේෂ කාර්ය බළකායෙන් සිදු වූයේ අතිවිශිෂ්ට වූ සේවයකි. 30 වසරක් තිස්සේ රටේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ කාර්ය බළකායේ නිරෝධාර නිලධාරීන් සිය ජීවිත පවා කැප කළහ. යුද ගුවන් සහ නාවික හමුදාවල වෙනම සටන් ඒකක පිහිටුවා තිබුණද පොලිස් දෙපාර්තමේන්තුවේ එවැනි ඒකකයක් 1983 වර්ෂයේ වනතුරුත් ස්ථාපිත කර නොතිබිණි. එය පොලිසියට විශාල අඩුපාඩුවක් විය. පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා මුල්ම පදනම වැටී තිබුණේ 1971 වර්ෂයෙන් පසුවය. ජනතා විමුක්ති පෙරමුණ 1971 වර්ෂයේදී ක්‍රියාත්මක කළ සන්නද්ධ අරගලයෙන් මුළු රටම යුදපිටියක් බවට පත්විය. එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානම ඉලක්කය වී තිබුණේ මුළු රටේම පොලිස් ස්ථානවලට එකවර ප්‍රහාරයක් එල්ල කර ඒවා අත්පත් කර ගැනීමය. 1971 වර්ෂයේ අප්‍රේල් 5 වැනිදා ඔවුන් සිය සැලසුම ක්‍රියාත්මක කළහ. ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ කණ්ඩායම් රට පුරා පොලිස් ස්ථාන රැසකට එකවර ප්‍රහාර එල්ල කර ඒවා අත්පත් කරගත්හ. එවකට පොලිස් ස්ථානවල රාජකාරී සඳහා යොදවා සිටියේ ඉතාම සුළු නිලධාරීන් පිරිසකි. එමෙන්ම එම නිලධාරීන් හදිසි සතුරු ප්‍රහාරයකට මුහුණ දීමට පුහුණුවක් ලබා සිටියේද නැත. ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ කණ්ඩායම් අනපේක්ෂිතව එල්ල කළ ප්‍රහාරයෙන් අන්දමන්ද වී අසරණ වූ පොලිස් නිලධාරීන් පලා යන්නට වූහ. එමෙන්ම එවකට පොලිස් ස්ථානවලට ලබා දී තිබුණේ මැෂින් තුවක්කු, පතරම් තුවක්කු, 303 වර්ගයේ තුවක්කු වැනි ඉතාම ප්‍රාථමික මට්ටමේ ගුණ අවිය. ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශය මගින් පොලිස් ස්ථානවලට ප්‍රහාර එල්ල කර ඒවා අත්පත් කර ගැනීම නිසා එවකට සිරිමාවෝ බණ්ඩාරනායක රජය දැඩි අර්බුදයකට මුහුණ දුන්නේය. මේ වන විට රටේ ආරක්ෂාව පිළිබඳව බරපතල ප්‍රශ්න මතුවෙමින් තිබුණා. එවකට රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළේ ලක්ෂ්මන් ජයකොඩි මහතාය. ආරක්ෂාව සම්බන්ධයෙන් මතුවී තිබෙන ඉඩස පිළිබඳව වහාම පරීක්ෂණයක් පැවැත්වීමට සිරිමාවෝ බණ්ඩාරනායක රාජ්‍ය ආරක්ෂ නියෝජ්‍ය ඇමතිවරයාට භාර කළාය. ලක්ෂ්මන් ජයකොඩි මහතාගේ උපදෙස් මත රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව මතුවී තිබෙන ගැටලුව පිළිබඳව සොයා බැලීමට සුබසිංහ කොමිසම පත් කරනු ලැබීය. වසර 3ක් තිස්සේ කරනු ලැබූ සමීක්ෂණවලින් පසු සුබසිංහ කොමිෂන් වාර්තාව ඉදිරිපත් කරන ලදී. ඉන් පෙන්වා දුන්නේ හදිසි ප්‍රහාරයකට මුහුණ දීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ සන්නද්ධ අංශයක් පිහිටුවිය යුතුය යන්නයි. නවීන ආයුධ වලින් පුහුණුව ලැබූ දක්ෂ එඩිතර පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ ඒකකයක් වහාම පිහිටුවීමේ අවශ්‍යතාව සුබසිංහ කොමිෂන් වාර්තාව මගින් පෙන්වා දුන්නේය. එහෙත් ඒ වාර්තාව අනුව පොලිස් දෙපාර්තමේන්තුව තුළ එවැනි බලකායක් පිහිටුවීමට අවශ්‍ය පරිසරය සැකසී නොතිබිණි. එවකට රජයද ඒ පිළිබඳව එතරම් උනන්දුවක් දැක්වුවේද නැත. 80 දශකයේ මුල්භාගය වන විට උතුරු ප්‍රදේශයේ දෙමළ තරුණ කණ්ඩායම් සන්නද්ධ අරගලයක් දියත් කිරීම සඳහා සූදානම් වෙමින් සිටියහ. සිංහල ජාතිකයන්ගෙන් සහ ආරක්ෂාංශ වෙතින් තමන්ට හිරිහැර සිදුවන බව කියමින් නෝර්වේජ් ජාතිවාදී අරගලයක් සඳහා පිළිපත් සකස් කරන්නට වූහ.
උතුරේ ඇතිවෙමින් තිබූ තත්ත්වය ඉතාම බරපතල එකක් වනු ඇති බව තේරුම් ගත් එවකට ජේ.ආර්. ජයවර්ධන රජය යුද හමුදාව යොදවා තරුණ සන්නද්ධ කණ්ඩායම් වර්ධනය කිරීමට උත්සාහ කළේය. එහෙත් රජය බලාපොරොත්තු වූ ආකාරයේ විසඳුමක් යුද හමුදාවෙන් ලැබුණේ නැත. හමුදා සාමාජිකයන් දෙමළ තරුණයන්ට පහර දීම, ඔවුන්ගේ දේපල විනාශ කිරීම වැනි ක්‍රියා නිසා උතුරේ තත්ත්වය එන්නම නරක අතට හැරෙන්නට විය. දෙමළ සන්නද්ධ කණ්ඩායම් උතුරු පළාතේ පොලිස් ස්ථානවලට පහර දීමටත් රජයේ දේපළවලට පහර දීමටත් උත්සාහ කිරීම නිසා අරපතල තත්ත්වයක් උද්ගත වෙමින් තිබිණි. උතුරේ ක්‍රියාත්මක වෙමින් තිබූ දෙමළ තරුණ පෙරමුණ එවකට ඉතාම ප්‍රබල තත්ත්වයකට පත්ව සිටියේය. කාලයක් ගත වෙද්දී එම සන්නද්ධ පෙරමුණේ දෙමළ තරුණයෝ විවිධ ප්‍රශ්න මත මෙම කණ්ඩායම අතහැර වෙනම සන්නද්ධ කණ්ඩායම් බිහි කරගත්හ. චෙල්ලප්පා නාගරාසගේ නායකත්වයෙන් බිහි වූ කණ්ඩායම, ශ්‍රී සභාරත්නම්ගේ නායකත්වයෙන් පිහිටු වූ තෙලෝ කණ්ඩායම, එලියතම්ගේ රත්න සභාපති මෙහෙයවූ වීරෝස් පද්මනාම් නායකත්වය දුන් ඉපිහාට එල්.එච්. වේලුපිල්ලේ ප්‍රභාකරන් නායකත්වය දුන් එල්.ටී.ටී.ඊ සංවිධානය ආදී සංවිධාන උතුර සහ නැගෙනහිර පළාත්වල ප්‍රබල සන්නද්ධ කණ්ඩායම් බවට පත්ව සිටියහ. ඊට අමතරව කෝබ්‍රා, නැගෙනහිර සුවිසුලන් වැනි සන්නද්ධ කණ්ඩායම්ද ක්‍රියාත්මක වෙමින් පැවතිණි. දෙමළ සන්නද්ධ කණ්ඩායම් වෙතින් උතුරේ පොලිස් ස්ථාන වෙත දිගින් දිගටම එල්ල වූ ප්‍රහාර වැළැක්වීම සඳහා විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව නැවතත් මතුවන්නට විය. 1971 දී ජේ.වී.පී.ඒ ක්‍රියාත්මක කළ කැරැල්ලෙන් පසු සුබසිංහ වාර්තාව පෙන්වා දුන් ආකාරයේ විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවීම කෙරෙහි ජේ.ආර්. ජයවර්ධන රජය අවධානය යොමු කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස පොලිස් නිලධාරීන්ගෙන් සැදුම් ලත් එස්.එෆ්. බලකාය නමින් විශේෂ පොලිස් ඒකකයක් බිහි කරනු ලැබීය. පොලිස් දෙපාර්තමේන්තුවෙන් තෝරාගනු ලැබූ දක්ෂ නිලධාරීන් 60 දෙනෙකුගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් ඊට අනුයුක්ත කර තිබිණි. සියලු පොලිස් නිලධාරීන් පුහුණු කරනු ලැබුවේ යුද හමුදා පුහුණුකරුවන් විසින්ය. එවකට මේජරයෙකුව සිටි ආනන්ද වීරසේකරගේ ප්‍රධානත්වයෙන් මෙම එස්.එෆ්. බලකාය නිලධාරීන් පුහුණු කරනු ලැබීය. මුල්ම එස්.එෆ්. බලකාය ප්‍රධානියා ලෙස පත්කරනු ලැබුවේ එවකට සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස රාජකාරි කළ බෝබි ලියනගේ මහතාය. එස්.එෆ්. බලකායේ ප්‍රධානම කාර්යභාරය වූයේ උතුරේ පොලිස් ස්ථානවලට අවශ්‍ය ආරක්ෂාව ලබා දීම සහ සිවිල් ජනතාව අතර සිට ප්‍රහාර එල්ල කරන සන්නද්ධ දෙමළ කණ්ඩායම්වලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමය. පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ ඒකකයක් පිහිටුවීම ඉතාම සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන්නට විය. උතුරේ පොලිස් ස්ථානවලටද මෙම බලකායෙන් විශේෂ ආරක්ෂාවක් ලැබී තිබිණි. වර්තමාන පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස්පති පරිපාලන ගාමිණී නවරත්න මහතුරුන්ද එදා සහකාර පොලිස් අධිකාරිවරුන් ලෙස එම බලකායේ රාජකාරි කළහ. එහෙත් යුද හමුදා කඳවුරුවල පොලිස් නිලධාරීන් පුහුණු කිරීමට යාමේදී විවිධ ගැටලු ඉස්මතු වන්නට පටන් ගත්තේය. පුහුණුවීම් භාරව සිටි හමුදා නිලධාරීන් සහ පුහුණුවීම් සඳහා පැමිණ සිටි පොලිස් නිලධාරීන් අතර විවිධ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවන්නට විය. ඒ අනුව පොලිස් නිලධාරීන් හමුදා කඳවුරුවල පුහුණු කිරීම එතරම් සාර්ථක කටයුත්තක් නොවිය. 1983 වර්ෂයේ ශ්‍රී ලංකාවාසීන්ට අමතක නොවූ වර්ෂයක් වූයේය. ඒ 83 කළු ජූලිය ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ භයානකම සිදුවීමක් බවට පත්වීම නිසාය. දෙමළ සන්නද්ධ කණ්ඩායම් උතුරේ ක්‍රියාත්මක කළ සන්නද්ධ අරගලයට එකට එක් කිරීමක් ලෙස දකුණේ දෙමළ ජාතිකයන් ඝාතනය කිරීම, ඔවුන්ගේ දේපල විනාශ කිරීම ඉතාම බරපතල අන්දමින් සිදුවන්නට විය. මේ තත්ත්වය ඉතාම බරපතල අන්දමින් ක්‍රියාත්මක වූයේ කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශවලය. පැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි බහුතරයක් දෙමළ ජාතිකයන් ඝාතනය කළ අතර ඔවුන්ගේ දේපොළ සියල්ලම පාහේ ගිනි තබා විනාශ කළහ. පැල්ලවත්ත ප්‍රදේශයේ ඇතිවෙමින් තිබූ දරුණු තත්ත්වය පාලනය කිරීමට එස්.එෆ්. බලකාය උතුරේ සිට එහි කැඳවීම රජය පියවර ගත්තේය.
ඒ වන විට SF බලකාය නම වෙනස් කර එය පොලිස් විශේෂ කාර්ය බලකාය ලෙස නම් කිරීමට සියලු කටයුතු ආරක්ෂක අමාත්‍යාංශය මගින් සැලසුම් කර තිබිණි. ඒ වන විට කළු ජූලියේ අඳුරු වලාවන් වලින් කොළඹ නගරයම වැසී ගොස් තිබිණි. කොළඹ 7 වෝල්ට් පෙදෙසේ පිහිටි ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නිවසට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කළේය. ඒ අනුව ජයවර්ධන මහතාගේ නිවසේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවනු ලැබීය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ප්‍රධාන ආරක්ෂක උපදේශකයා ලෙස කටයුතු කරමින් සිටියේ ඒ මහතාගේම පුත්‍රයා වූ කපිතාන් රවී ජයවර්ධන මහතාය. යුද හමුදා සුරක්ෂා බලකායේ රාජකාරී කළ පසුව ඉවත්ව සිටි ජයවර්ධන මහතා දක්ෂ ගුවන් නියමුවෙකු විය. එමෙන්ම රවී ජයවර්ධන මහතා අතිදක්ෂ වෙදිකරුවෙකු ලෙසද ප්‍රසිද්ධියට පත්ව සිටියේය. ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණය කිරීමේ විශාල දැනුමක් තිබූ ජයවර්ධන මහතා පොලිස් විශේෂ කාර්ය බලකාය විශිෂ්ට ඒකකයක් බවට පත්කිරීමේ පුරෝගාමියා ලෙස කටයුතු කළේය. පොලිස් විශේෂ කාර්ය බලකායට විශේෂඥ යුද පුහුණුවක් ලබා දීමටත් ඒ සඳහා එංගලන්තයේ යුද පුහුණුකරුවන්ගේ සහාය ලබා ගැනීමටත් අවශ්‍ය බව රවී ජයවර්ධන මහතා පෙන්වා දුන්නේය. එවකට රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා ලෙස කටයුතු කළේ ලලිත් ඇතුළත් මුදලි මහතාය. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා සිටි ඒ මහතා එංගලන්තයේ සම්බන්ධතා යොදාගෙන යුද විශේෂඥයන්ගේ සහාය පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත ලබා දීමට කටයුතු කළේය. පොලිස් විශේෂ කාර්ය බලකායට එංගලන්තයේ යුද විශේෂඥයන්ගේ පුහුණුව ලබා දීම ඉතාම රහසිගතව කළ යුතුය. මේ කාලවක වනුව වන විට උතුරේ පැවති තත්ත්වය කෙරෙහි ඉන්දියාව දැඩි අවධානය යොමු කරමින් සිටියේය. සන්නද්ධ දෙමළ කණ්ඩායම්වලට එවකට ඉන්දීය රජයේ අනුදැනුම මත යුද පුහුණුව ලබා දුන් බවටද චෝදනා එල්ල වී තිබිණි. මෙවැනි තත්ත්වය මත පොලිස් විශේෂ කාර්ය බලකායට විදේශ රටක යුද විශේෂඥයන්ගේ පුහුණුව ලබා දීම සිදු කරන බව හෙළිදරව් වුවොත් ඊට ඉන්දීය රජයෙන් විශාල විරෝධයක් හෙළවීමට ඉඩ තිබූ බව ජේ.ආර්. ආණ්ඩුව හොඳ ආකාරවම දැන සිටියේය. ඒ අනුව එංගලන්තයේ SAS ආයතනයේ හිටපු පුහුණුකරුවන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට ඉතාම රහසිගතව ගෙන්වීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගත්තේය. කටුකුරුන්ද ප්‍රදේශයේ පිහිටි ගුරු පුහුණු විද්‍යාලයක් තෝරාගෙන එය පොලිස් විශේෂ කාර්ය බලකායේ නව පුහුණු කඳවුර බවට පත්කිරීමටද ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කළේය. එම යුද විශේෂඥයන් ශ්‍රී ලංකාවට පැමිණියේ SAS ආයතනයෙන් පුහුණුකරුවන් ආකාරයට නොව ඔවුන් කීනි මීනි යනුවෙන් හැඳින්වූ පෞද්ගලික ආරක්ෂක අංශයක නිලධාරීන් පිරිසක් ලෙසය. යුද විශේෂඥයෙකු වූ බ්‍රිතාන්‍ය ජාතික ජීන් ජෝන්ස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් 16 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණියහ. යුද පුහුණුකරුවන් වූ ටොම් ලෙස්ලි ඩේවිඩ් බෙරෙන්ජර් ඇතුළු තවත් නිලධාරීහු පිරිසක් ඊට එක්ව සිටියහ. පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහා දක්ෂ නිර්භීත අවංක නිලධාරීන් කණ්ඩායමක් පොලිස් දෙපාර්තමේන්තුවෙන් තෝරා ගැනීම අවශ්‍ය විය. ඒ සඳහා විශේෂ සම්මුඛ පරීක්ෂණයක්ද පැවැත්වීමට කටයුතු යෙදිණි. විශේෂ කාර්ය බලකාය සඳහා නිලධාරීන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් ඒ අනුව කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පැවැත්විණි. ඒ සම්මුඛ පරීක්ෂණය සඳහා බ්‍රිතාන්‍යයෙන් පැමිණි යුද විශේෂඥයන් සමග එවකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු වූ රිචඩ් වීරසේකර, පොලිස් අධිකාරී ධර්මසිරි වීරකෝන් සහකාර පොලිස් අධිකාරී ලයනල් කරුණාසේන මහත්වරු එක්ව සිටියහ. ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ මුල්ම කණ්ඩායම ලෙස උප පොලිස් පරීක්ෂකවරුන් 48 දෙනෙක් සහ පොලිස් සැරයන්වරුන් 12 දෙනෙක් තෝරා ගනු ලැබීය. තෝරාගත් ඉතාම දක්ෂ කාර්යශූර තරුණ නිලධාරීන් පිරිස කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු කඳවුර වෙත රැගෙන ගොස් ඔවුන් පුහුණු කිරීමේ පළමු පුහුණු කඳවුර 1984 පෙබරවාරි මස 7 වැනිදා ආරම්භ කරනු ලැබීය. ඉතින් මෙලෙස ආරම්භ වූ SF බලකාය
ගස්වල කොළ පොතු ගඩා ගෙඩි කමින් සතුන් දඩයම් කර ඒ මස් පුළුස්සා කමින් මඩ වතුර පොදකින් සා පිපාසාව යාන්තම් නිවා ගනිමින් මහා කැලෑවල දින ගණන් රැක සිට LTTE ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කර ඔවුන් විරුද්ධ පිටින් මරා දැමීමටත් නැගෙනහිර පළාතේ මහා කුටි කඳවුරු විනාශ කර දැමීමටත් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් හා බටයන් දිවි පරදුවට තබා කළ යුග මෙහෙවර ජාතියේ ප්‍රණාමය නිතැතින්ම හිමිවනවා නොඅනුමානය. LTTE සමග නිර්භීතව සටන් වැදීමට ගොස් දිවිදුන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ හා බටයන්ගේ සංඛ්‍යාව 672කි. තවත් 1374 දෙනෙක් ආබාධිත තත්ත්වයට පත් වූහ. සැලකිය යුතු රණවිර පිරිසක් තුවාල ලැබ ආබාධිත වූහ. එසේ වූයේ රටට වඩාත් හොඳ හෙට දවසක් උදා කර දීමට ගොස්ය. ත්‍රස්තවාදය තුරන් කිරීමේ සටනට තම ඇස් හිස් මස් හා ලේ දන් දෙමින් සක්‍රියව දායක වීමෙන් පසු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෝ හා බටයෝ එතැන් පටන් තවත් ජාතික මෙහෙවරක අඛණ්ඩව නිරතව සිටිති. ඒ කාන්තාර කල්ලි පසුපස හමා යමින් ඔවුන් මර්දනය කිරීමට හා මත්ද්‍රව්‍ය ඇල්ලීමේ මහා ජාතික මෙහෙවරක් ඉටු කරමිනි. පසුගිය කාලය පුරාවට වරින් වර මත්ද්‍රව්‍ය තොග පාතාලයේ අවි ආයුධ තොග පිටින් අල්ලාගත්තේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරමුන් හා පාතාල නායකයන් හා ඔවුන්ගේ ගෝලබාලයන්ද සමගය. පොලිස් විශේෂ කාර්ය බලකාය නමින් බලකායක් මීට වසර 36කට පෙර ආරම්භ නොකරන්නට ජාතිය වෙනුවෙන් මෙතරම් සුවිශේෂී මෙහෙයක් කරන්නට කිසිසේත් ඉඩ ප්‍රස්ථා ලැබෙන්නේ නම් නැත. මෙවන් මෙහෙවරක් අප රට වෙනුවෙන් කරන පොලිස් විශේෂ කාර්ය බලකායේ රණවිරුවන්ට අප සදා ණය වෙතිය. මෙම වීඩියෝව සමස්ත ශ්‍රී ලංකා රණවිරුවන්ට උපහාරයක්ම වේවා. අපේ රණවිරුවන්ට ජයෙන් ජයම වේවා.